හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි මේ ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය යටතේ හමුවන 14 වන ඒකකය. 14 වන නිපුණතාව කිව්වත් හරි. මොකක්ද ඒකකය? පසු අස්වනු තාක්ෂණය. මේ යටතේ අපි කතා කරන්න යන්නේ මේ යටතේ හමුවන පළවෙනි පාඩම තමයි භෝග අස්වැන්නේ පරිණත බව. එතකොට මේ ගැන පොඩි වචනයක් කියනවා නම් දරුවනේ මේ පසුවස්වනු තාක්ෂණය කියන ඒකකය මෑත කාලයේදී අපේ නිර්දේශයට හඳුන්වා දුන්නු ඒකකයක්. මුල්ම නිර්දේශවල මෙහෙම ඒකකයක් තිබුණේ නැහැ. මෙහෙම ඒකකයක් නොතිබෙන්නත් හේතුවක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් අපි දන්නවා අපි කෘෂි විද්‍යාව නැත්තම් කෘෂි කර්මාන්තය තුල කරන වැඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම එක පැත්තකින් භෝග ශාක ඇති කරනවා, අනෙක් පැත්තෙන් ගොවිපල් සත්ව ඇති කරනවා. එතකොට මේ භෝග ශාක ඇති කිරීම තමයි මේ කෘෂි කර්මාන්තය යටතේ හමුවන ප්‍රධානම පරිචය නැත්තම් ප්‍රධානම වැඩසටහන වෙලා තියෙන්නේ. එතකොට මේ යටතේ මොකක්ද මෑත කාලයක් වෙනකන් ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් කරපු දෙයක් තිබුණා. ඒගොල්ල හොඳ ප්‍රභේද තෝරගන්නවා. ඉතා හොඳ ප්‍රභේද නව ශාක ප්‍රභේද නිපදවනවා. මොනවා කරලාද ළමයි? ශාක අභිජනනයේ මගින්. කිසි ගැටලුවක් නැහැ. නව ප්‍රභේද නිපදවනවා ශාක අභිජනනයේ මගින්. ඊළඟට ඉතා දියුණු විදිහට බිම් සකස් කරනවා. ඉතා දියුණු විදිහට ජල සම්පාදනය නැත්තම් ජල සම්පාදන ක්‍රම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතා දියුණු විදිහට වගාවට අනිකුත් සාත්තු ක්‍රියා එහෙම නැත්තම් පලිබෝධ පාලනය කරනවා. ඉතා දියුණු විදිහට වගාවට නවීන පොහොර මිශ්‍රණ හදලා පොහොර යොදනවා. අනිකුත් සාත්තු ක්‍රියාත් ඉතාම දියුණු විදිහට කරනවා. සෙසු සාත්තු ක්‍රියා ජල වහනය දියුණු කිරීම, පාංචු සංරක්ෂණ ක්‍රමයේදීම, ශාක කප්පාදු කිරීම, වසුන් යෙදීම මේ ඔක්කොම හොඳට කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මේවා සම්බන්ධයෙන් ඉතා දියුණු තාක්ෂණයක්, ඉතා දියුණු පර්යේෂණයක් වුණා. ඒ නිසා මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණා ලෝක කෘෂිකර්මය තුළ, ලාංකික කෘෂිකර්මය තුළ හොඳ ප්‍රවේද වගා කරලා දියුණු බිම් සකස් කිරීම, දියුණු රෝග පලිබෝධ පාලන, දියුණු ජල සම්පාදන ක්‍රම. දැන් බලන්නකො ඩ්‍රිප් ඉරිගේෂන් කියයි, ස්ප්‍රින්ක්ලර් කියයි. ඒ වගේම පලිබෝධ පාලනය කරන අලුත් ක්‍රම ULP දියරේෂන් තියෙනවා. අලුත් පොහොර වර්ග බයෝ ෆර්ටිලයිසර් කියයි. එහෙම නැත්නම් අලුත් සාත්තු ක්‍රියා ඇවිල්ලා පාලිත ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවත් කරලා කිසිම තර්කයක් නැහැ ළමයි. අපි හොඳ අස්වැන්නක් ලබා ගන්නවා. මේක ඇත්තයි. එහෙම කරලා අපි හොඳ අස්වැන්නක් නෙලීම කරනවා. එතකොට මෙන්න මේ විදිහට යම් භෝගයක් වගා කිරීමේ ඉඳලා ඒ අස්වැනු නෙලීම දක්වා කරන සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ළමයි පෙර අස්වැනු ක්‍රියා කියලා. ඔය ක්‍රියාවලියට අපි කියනවා පෙර අස්වැනු ක්‍රියා කියලා. සමහරු කියයි pre harvesting activities කියලා. කිසි තර්කයක් නැහැ. මේවා ඉතා හොඳින් කරගෙන ආවා. ඒ හින්දා පුළුවන් වුණා ලැබෙන අස්වැන්න. හෙක්ටයාර වී අස්වැන්න ගත්තොත් හෙක්ටයාරයකට ටොන් 4ටත් එහා පැත්තේ නැත්නම් කිලෝග්‍රෑම් 4000ටත් එහා පැත්තට යන්න පුළුවන් වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා, අලුත් සොයා ගැනීම කළා, අලුත් පොහොර වර්ග ආවා, අලුත් ප්‍රභේද ආවා, අලුත් පලිබෝධ පාලන ක්‍රම, අලුත් කෘමිනාශක, මේ වගේ අලුත් උපකරණ මේ ඔක්කොම ආවා. ඇවිල්ලා හොඳ අස්වැන්නක් ලබා ගන්න බව නම් පෙනී ගියා. හැබැයි මේ ලැබෙනවාය කියන හොඳ අස්වැන්න නෙලීම
පිරිසිදු කිරීම, ඒක සකස් කිරීමක් කළොත් ඒක සැකසීම, ඒක යම් තැනක ගබඩා කළොත් ඒක ගබඩා කිරීම, ඒක පැක් කළොත් ඇසිරීම, ඒක ප්‍රවාහනය කළොත් ප්‍රවාහනය, ඊළඟට ඒක කවුරු හරි වික්කොත් අලවිය, ඊළඟට මේක කෑවොත් පරිභෝජනය. යම් හේතුවක් නිසා කවුරුත් කල්පනා කළේ මේ පෙර අස්වනු ක්‍රියාවන් දියුණු කරලා ඒවෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්න විතරයි. නමුත් දරුවනේ මේ ලබාගත් අස්වැන්න පරිභෝජනය කිරීම දක්වා දිගු ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය නිසි පරිදි නැත්තම් හරියටම සිද්ධ වුණාද කියන ගැටලුව මතුවුණා. අපි හරියට අස්වැන්න නෙළුවද, පිරිසිදු කළාද, සකස් කළාද, ගබඩා කළාද, අසුරව්වද, එහෙම නැත්නම් ඒක ප්‍රවාහනය කළාද ආදී වශයෙන්. දියුණු ජල සම්පාදන ක්‍රමය යොදලා, දියුණු බිම් සැකසීමේ ක්‍රමය යොදලා, දියුණු රෝග පරිභෝධ පාලනය යොදලා, දියුණු පොහොර යොදලා, දියුණු සාත්තු ක්‍රියා යොදලා ලැබෙන පළතුරු අස්වැන්න නිකන් කෙක්කකින් බිමට කැඩුවොත් නෙලීමේදී අහක යනවා. ඒකට අපි තාක්ෂණය දියුණු කළේ නැත්නම් ගැටලුවක්. මේ වගේ දියුණු සාත්තු ක්‍රියා කරලා ගන්න ගොයම අපි නිකම්ම ඔහේ මොනවද දෑකැත වලින් කපලා ඔහේ ට්‍රැක්ටර් දාලා මඩවන්න ගියොත් 60 දශකයේ වාගේ අනාස්ති වෙනවා. ඉතින් පොඩි ගැටලුවක් විද්‍යාඥයෝ දැක්කා. අර පෙර අස්වනු ක්‍රියා දියුණු වුණාට අස්වැන්න නෙලීමේ ඉඳලා පරිභෝජනයේ දක්වා දිගු ක්‍රියාවලියක් තියෙනවා. පෙර අස්වනු ක්‍රියාව වගේ මෙතනක් තියෙනවා ළමයි ලොං ප්‍රොසෙස් එකක් ඒවත් දිගු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියට විද්වතුන් කියන්න පටන් ගත්ත ළමයි පසු අස්වනු ක්‍රියා කියලා. මේ ක්‍රියාවලියට විද්වතුන් කියන්න පටන් ගත්ත ළමයි පසු අස්වනු ක්‍රියා කියලා. නැත්තම් post harvest activities කියලා. යම් භෝගයක අස්වැන්න නෙලීමේ ඉඳලා පරිභෝජනයේ දක්වා ක්‍රියාවලිය. අර පෙර අස්වනු ක්‍රියා බොහෝම අලංකාර විදිහට බොහෝම පිළිවෙලකට දියුණු වුණාට මොකද මේ පසු අස්වනු ක්‍රියාවල ඒබඳු සංවර්ධනයක් වර්ධනයක් දියුණුවක් ඇති වුණේ නැත. ඒවා ඊටාම නොදියුණු මට්ටමින් දිගින් දිගටම තියෙන්න උත්සාහ කළා. ඉතින් මේ නිසා මොකද වුනේ මේ දියුණු සාත්තු ක්‍රියා යොදලා දියුණු පලිබෝධ පාලන ක්‍රම යොදලා උසස් පොහොර වර්ග යොදලා හොඳ ප්‍රභේද වගා කළත් ලැබෙන අස්වැන්න නෙලීමේ ඉඳලා පරිභෝජනයේ දක්වා යොදාගත් නොදියුණු මෙවලම් යොදුණු ක්‍රම නොදියුණු තාක්ෂණයන් නිසා හිතපු තරම් හොඳ ප්‍රමාණයක් සිද්ධ වුණේ නැහැ. මේ ක්‍රියාවන් පරණ විදිහට සාම්ප්‍රදායිකව නොදියුණු ක්‍රම යොදාගෙන කරන්න ගියාම ළමයෝ හිතන්න බැරි තරම් හානියක් සිද්ධ වුණා. අච්චර මහන්සි වෙලා නිපදවපු අස්වැන්න මෙන්න මේ ක්‍රියා තුළදී විශාල හානියකට ලක් වෙනවා. පරිභෝජනය කරන්න ඉස්සෙල්ලා. ඉතින් මේ නිසා විද්වතුන් කල්පනා කළා මේ අස්වැන්න ලබා ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. නෙලා ගන්න එක විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. නෙලා ගන්න ප්‍රමාණය කොච්චරද කියන එක වගේම පරිභෝජනය කරද්දී මේ සිද්ධ වෙන හානි වළක්වන්න ඕන කියලා. මේ සඳහා නූතන හේවත් නවීන ක්‍රමවේද අනුගමනය කරන්න යෝජනා වුණා. ළමයි මෙන්න මේ සමග ගොඩ නැගුණු විෂයපතේට අපි කියනවා පසු අස්වනු තාක්ෂණය කියලා. මෑත කාලයක් වෙනකන් කෘෂිකර්මයට සම්බන්ධ විද්වතුන් වැඩි උනන්දුවක් යොමු කරමින් හිටපු මේ පෙර අස්වනු ක්‍රියා හේවත් පෙර අස්වනු තාක්ෂණය වෙනුවට නැත්නම් ඊට අමතරව පසු අස්වනු ක්‍රියා හේවත් පසු අස්වනු තාක්ෂණයට තැනක් ලැබුණා. අන්න ඒකත් එක්ක ආපු විෂයපතයක් තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. මම කිව්වේ ඒක බොහොම මෑත කාලේ හමු වුණු දෙයක් කියලා. බොහෝ උදවිය මේ ක්‍රියාවන්ම තමයි දියුණු කර කර හිටියේ. පෙර අස්වනු ක්‍රියාවන්ම තමයි. පසු කාලීනව තමයි ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම වගේ මේකට උනන්දුවක් දැක්ුවේ. මොකද ඒගොල්ලන්ට පෙනී ගියා මේ වගේ දියුණු වගා ක්‍රම අනුගමනය කරලා ලොකු අස්වැන්නක් නෙලා ගත්තට ඕකෙන් පරිභෝජනය කරන්න හම්බෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
මේ පියවර ඔස්සේ ලොකු ප්‍රමාණයක් හානි වෙනවා. මේ හානිය ගුණාත්මක වශයෙන් වෙන්නත් පුළුවන්, ප්‍රමාණාත්මක වශයෙන් වෙන්නත් පුළුවන්. මේක හොඳ තත්වයක් නෙවෙයි. එහෙනම් වහාම මේ තත්වය නිවැරදි කළ යුතුයි. අන්න ඒකට තමයි මේ නවීන ක්‍රමවේදයන් භාවිතයට ආවේ. අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ මේ පසුවස්වනු ක්‍රියාකාරීත්වය හෙවත් පසුවස්වනු තාක්ෂණය යටතේ. ඉතින් ළමයි ඔය පසුවස්වනු තාක්ෂණය යටතේ අපි ඉස්සෙල්ලම කරන දෙයක්නේ අස්වැන්න නෙලා ගන්න එක. ඔය නෙලා ගන්නකොට හරි වෙලාවට නෙලා ගන්න ඕන. ගහේ තියෙන අස්වැන්න හරි ප්‍රමාණයට මේරුවාට පස්සේ පර්ණත වුණාට පස්සේ අපි නෙලා ගැනීමක් කළ යුත්තේ. අන්න ඒ ගැන අපි ඉස්සෙල්ලාම කතා කරන්න යනවා මෙම මාතෘකාව යටතේ. භෝගයක අස්වැන්න ගැනයි කතා කරන්නේ. එහෙනම් අපි එතනින් අපේ ඒකකය ආරම්භ කරනවා. අපි කතා කරන පළවෙනි පාඩම වෙලා තියෙන්නේ මේ යටතේ මොකක්ද ළමයි? භෝග අස්වැන්නේ පර්ණත බව. ඒ නෙලා ගන්න අස්වැන්න හරියට මෝරලා තියෙනවද කියන එක ගැන තමයි කතා කරන්නේ. මොකද අපි පසුවස්තුණු තාක්ෂණය ආරම්භ වෙන්නේ මේ භෝගවල අස්වැන්න නෙලා ගැනීමෙන්. ඒ නෙලා ගැනීම කළ යුත්තේ નિયમિત පරිණත අවස්ථාවේදී. එවනම් අපි ඒක දැනගන්න එපාය, හොයාගන්න එපාය. මේ ඒ ගැනයි කතා කරන්න යන්නේ. හරිද දරුවනේ? මෙතන කියනවා භෝගයක අස්වැන්න. මේකට එක එක නම් යෝජනා වෙලා තියෙනවා. සමහරු කියයි භෝගයක අස්වැන්නට හාවිස්ට් එක කියලා. සමහරු කියයි භෝගයක අස්වැන්නට යීල්ඩ් එක කියලා. කෙසේ හෝ වේවා භෝගයක අස්වැන්න කියන්නේ යම් භෝගයකින් ලබා ගන්නා ආර්ථිකව වැදගත් වන කොටස. මේ අස්වැන්නට තියෙනවා ළමයි ආර්ථික වැදගත්කමක්. මොකක්ද අස්වැන්නේ තියෙන ආර්ථික වැදගත්කම? එක්ක මේක අපට විකුණන්න පුළුවන්. එතකොට ආර්ථිකව මුදල් ලැබෙනවා. එහෙම නැත්නම් මුදල් දීලා ගන්න දෙයක් වෙනුවට මේ අස්වැන්න යොදා ගන්න පුළුවන්. එhmenan අස්වැන්නක ආර්ථික වැදගත්කම කියන්නේ එක්ක වෙළඳපොළට අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොළෙන් මිලදී ගන්න ද්‍රව්‍යයක් වෙනුවට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් කිසියම් භෝගයකින් ලැබෙන මෙන්න මේ වගේ ආර්ථිකව වැදගත් වෙන කොටසක් වේද ඒකට අපි කියනවා අස්වැන්න, හාවෙස්ට් එක, යීල්ඩ් එක කියලා. එතකොට භෝගාස්වැන්න පාවිච්චි කරන්න නැත්නම් පරිභෝජනය කරන්න නම් ඒක નિયમિત පරිණත අවස්ථාවට පත් වෙලා නැත්නම් හරියට මෝරලා නැත්නම් નિયમિત පරිණත තත්වයටදී තියෙන්න ඕන. පරිණත බව අඩු නම් ඒත් හොඳ නෑ. වැඩි නම් ඒත් හොඳ නෑ. හරි පරිණත අවස්ථාවේ තමයි මේක නෙලා ගන්න ඕනේ. තේරුණාද? ඒ ගැන තමයි මේ ඒකකයටදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ අස්වැන්න පරිණත බව පිළිබඳවයි. හරිද ළමයි? එහෙනම් කතා කරනවා ඊළඟට භෝග අස්වැන්නේ පරිණත බව maturity of a crop harvest. යම් භෝගයකින් ලබා ගන්න අස්වැන්නේ පරිණත බව කියන්නේ මොකක්ද? භෝග අස්වැන්නක පරිණත බව අපට ආකාර දෙකකින් දක්වන්න පුළුවන්. එකක් තමයි යම් භෝගයක් එහි කායික වර්ධනය සම්පූර්ණ කර ඇති අවස්ථාව. භෝගයක තියෙනවා ඒක ශාක පටක නැත්නම් භෝගයක් ගත්තාම මේකේ තියෙනවා ශාක සෛල පටක අවයව වගේ දේවල්. ඒවා නිසි පරිදි මෝරලා තියෙන අවස්ථාවෙහිවත් කායික වර්ධනය සම්පූර්ණ කරලා තියෙන අවස්ථාවට අපි කියනවා පරිණත අවස්ථාව කියලා. එහෙම නැත්නම් මේකෙන් අපි යම් නිෂ්පාදනයක් ලබා ගන්නවා නම් ඒ නිෂ්පාදනය ලබා ගැනීම සඳහා වර්ධනය වෙලා තියෙන අවස්ථාව එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයක් සඳහා සල්ලන පරිදි වර්ධනය වෙලා තියෙන අවස්ථාවට කියනවා භෝගයක අස්වැන්නේ පරිණත බව කියලා. එහෙනම් ළමයි මේ භෝග අස්වැන්නක පරිණත බව යටතේ අපට ප්‍රධාන කරුණු තුනක් හම්බ වෙනවා. එකක් තමයි ඒක Tamanගේ කායික වර්ධනය සම්පූර්ණ කරලා තියෙනවා. භෝග අස්වැන්න තමාගේ කායික වර්ධනය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒකෙන් අපට කිසියම් නිෂ්පාදනයක් ලබා ගත හැකි ආකාරයට
ඒකෙන් යම් නිෂ්පාදනයක් ලබාගත හැකි ආකාරයට වර්ධනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයාට මේකෙන් යම් අවශ්‍යතාවක් ඉටු කර ගන්නට තියෙනවා නම් පාරිභෝගිකයාට යම් අවශ්‍යතාවක් මේ අස්වැන්න මගින් ඉටු කර ගන්නට තියෙනවා නම් ඒකට ගැළපෙන විදිහට වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මේ තුනෙන් ඕනෑම එකක් තියෙනවා නම් අපි කියනවා මේ අස්වැන්න හරි පරිණත අවස්ථාවේ ඉන්නවා කියලා. කායික වර්ධනය කියලා කියන්නේ මේකයි දරුවනේ. අපි ගත්තොත් ශාකයක් පෙන්눔 කරන්නේ මෙන්න මේ වාගේ වර්ධන විලාසයක්. අපි එක් අක්ෂයට කාලය දැම්මොත් y අක්ෂයට ශාකයේ වර්ධනය දැම්මොත් මේ විදිහට y අක්ෂයට ශාකයේ වර්ධනය දැම්මොත් මේ විදිහට අපට ලැබෙයි ළමයෝ මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ශාකයක් සඳහා සිග්මාකාර වර්ධනයක්. බොහෝ විට ශාකයක හෝ එහි අස්වැන්න කායික වර්ධනයකට ලක් වුණා කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකට පත් වුණාමයි. ඒ කියන්නේ එයා තමන්ගේ උපරිම වර්ධනයට ළඟා වෙලා තියෙනවා. මේකට අපි කියනවා සමහරු ෆිසියොලොජිකල් මැචුරිටි කායික පරිණතභාවය කියලා. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද? මේ කතා කරන ෆිසියොලොජිකල් මැචුරිටි එක මේ කතා කරන කායික වර්ධනය හෙවත් ෆිසියොලොජිකල් මැචුරිටි කියන தત્ත්වය බොහෝ විට මේ භෝගයට නැත්තම් දී ඇති තත්ත්වයන්ගේ අස්වැන්න වශයෙන් යෝග්‍ය නොවෙන්න පුළුවන්. ශාකයේ කායික විද්‍යාත්මකව ප්‍රශස්ත හෙවත් උපරිම වර්ධනයකට පත් වූ අවස්ථාව මේක ශාකයේ කායික පරිණතභාවය වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාව අපගේ ආර්ථික නැත්තම් අස්වැන්නෙන් බලාපොරොත්තු වන අවශ්‍යතාවයන් දක්වන අවස්ථාවක් නොවෙන්න පුළුවන්. මේ නිසා සෑම ශාකයකම කායික වර්ධනය නැත්තම් කායික විද්‍යාත්මක පරිණත අවස්ථාව අපේ අවශ්‍යතාවයක මැච් වෙන්නේ නැහැ. ඒ නිසා මේක දක්වන්න පුළුවන් තව ආකාර දෙකක් තියෙනවා. යම් භෝගයකින් යම් ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට යෝග්‍ය අවස්ථාව තමයි ඒකේ පරිණත අවස්ථාව කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි රඹුටන් වගේ පළතුරක් නිලන අවස්ථාවක් තියෙනවා. මොකක්ද අවස්ථාව? රඹුටන් ගෙඩි ගහේ ඉදෙන්න ඕන. එතකොට තමයි ඒක අපිට ආර්ථික අවශ්‍යතාවයක් සඳහා අලෙවි කරන්න පුළුවන්. අමු රඹුටන් කැඩුවොත් ලේන්නු කනවා කියලා ළමයෝ ඉදවන්න බෑ. බැරි ඇයි කියලා පස්සේ අපි කියන්නම්. මේ මොකද පළතුරු වර්ග දෙකක් තියෙනවා. ක්ලයිමැක්ටරික් and non ක්ලයිමැක්ටරික් කියලා. ඒක වෙනම කතාවක්. රඹුටන් ලේන්නු කනවා, කාක්කෝ කනවා, වවුල්ලු කනවා කියලා කලින් කඩලා ගෙදර තියලා ඉදවන්න බෑ. ඉදින්නේ නැහැ කවදාවත්. කොළ පාට රඹුටන් ඉදවන්න බෑ. ඒ නිසා දැනගන්න නිෂ්පාදනයක් ලබා ගන්නවා නම් මේක අලෙවි කරනවා නම් යම් අරමුණකට ඒකට යෝග්‍ය තත්ත්වය වෙන්න ඕන. ඒ වගේම යම් අවශ්‍යතාවක් සඳහා අස්වැන්න පරිණත වෙලා තියෙන අවස්ථාවත් මේ අස්වැන්නක පරිණත අවස්ථාව කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න අඹ. අපි අඹ යොදා ගන්නවා ව්‍යංජනයක් විදිහටයි පළතුරක් විදිහටයි. අඹ ව්‍යංජනයක් වශයෙන් ගන්නකොට අපිට පුළුවන් ඒක පැහුණු අවස්ථාව නැත්තම් කායික විද්‍යාත්මකව පරිණත වෙන්න කලින් ඒක කිසියම් ආකාරයක තමන්ගේ කාබෝහයිඩ්‍රේට් තන්පත් වීම නැත්තම් සංචිත ආහාර තන්පත් වීමේ යම් අවස්ථාවකට ඇවිල්ලා වර්ණේ පොඩ්ඩක් ටොක් ටොක් ගන්න ගන්නවා නිකන් ලා පාටකට හැරෙනවා මේක පැහිච්ච අවස්ථාව. මේ අවස්ථාවේ අඹ කඩාගත්තා නම් ව්‍යංජනයක් වශයෙන් ගන්න පුළුවන්. එහෙනම් ව්‍යංජනයක් වශයෙන් ගන්න එක නම් අවශ්‍යතාව. ඒ වෙලාවේදී අඹ ආස්වැන්න නෙලන්නේ එක වෙලාවක. නෑ. අපිට අඹ අවශ්‍ය වෙලා තියෙන්නේ පළතුරක් විදිහට. එහෙනම් ඒ වෙලාවට කඩලා හරියන්නේ නැහැ. තවත් ගසේදී පරිණත වෙන්න ඇරලා
අපි අඹ ගෙඩියක උර ඉස්සෙන අවස්ථාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආම්බ වශයෙන් අඹ ගෙඩියක් කපලා බලපුවාම ඇතුළ කහ පාට, රෝස පාට, රතු පාට තියෙන අවස්ථාව වෙන්න පුළුවන්. තව ටිකක් පහුවෙලා තමයි නෙලා ගන්න. හැබැයි මේව පහුවෙලා නෙලා ගත්තොත් ඒ අඹ ව්‍යංජනයක් වශයෙන් ගන්න බෑ. උයාපුවම පැණි රහයි. කවුරුත් කැමති නෑ. ඒ නිසා ඒකට නෙලා ගන්න ඕනේ ඊට කලින්. දැනගන්න අස්වැන්නක පරිණතභාවය කියන්නේ ඒ අවස්ථාව මත වෙනස් වන දෙයක් හෙවත් මේක සබ්ජෙක්ටිව් මැටර් එකක් හෙවත් විෂය මූල තත්වයක්. අපට සෑම භෝග අස්වැන්නක්ම මේ අවස්ථාවේ නිලනවා කියලා පොදු සම්මතයකට ළමයි එන්න බෑ. ඒක මතක තියාගන්න. හොඳයි. අපි කතා කළේ මොකක්ද මේ අස්වැන්නක පරිණතභාවය කියලා කියන්නේ? මේක ආකාර තුනකින් අපි කතා කළා. එකක් තමයි කායික වර්ධනය සම්පූර්ණ කළ තියෙන අවස්ථාව හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ලබා දීමට වර්ධනලා තියෙන අවස්ථාව හෝ පාරිභෝගිකයාගේ යම් අවශ්‍යතාවක් තෘප්තිමත් කරන්න වැඩිලා තියෙන අවස්ථාවට අපි කියනවා. එතකොට මේක මේ කණ්ඩායම් මත වෙනස් වෙනවා පරිණතභාවය කියන එක. හරිද? එතකොට මොකක්ද මේ විදිහට යම් අස්වැන්නක පරිණතභාවය මැචුරිටි එක දැන සිටීමේ වැදගත්කම? එක වැදගත්කමක් තමයි ළමයෝ අස්වැන්නේ තියෙන සංවේදී හා පෝෂණීය ගුණය පවත්වා ගන්න. අපි කියනවා sensory and nutritive quality කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සමහරු ළමයි අපි පොඩ්ඩක් මේ terms දැනගමු. To maintain sensory and nutritive quality. To maintain sensory and nutritive quality of harvest. මෙහිදී සංවේදී ගුණාත්මය කියලා කියන්නේ sensory quality කියලා කියන්නේ දිව, කන, ඇස, නාසය සමවැනි අවයවවලට එම ආහාරයේ හෝ අස්වැන්න දැනෙන විදිය. රසය මොන වගේද? ස්පර්ශය මොන වගේද? ශබ්දය මොන වගේද? මේ සමහර කට්ටිය ඔය අලිපේර එහෙම අරගෙන හොල්ලලා බලන්නේ ආ මේක නම් හොඳයි කියන්නේ බීජේ හෙල්ලෙනවා නම්. නැත්තම් පළතුරු වලට තට්ටු කරලා කියන්නේ ඔය වැලවරක වලට. ඒ වගේම නාසය ඉඹලා බලලා කියනවා මේ දියුණු නම් ඉදිලා නැහැ කියලා නේද? අන්න ඒකට කියනවා අපි sensory quality එක කියලා. පෝෂණීය ගුණාත්මය කියන්නේ ආහාරයේ පෝෂණීය අන්තර්ගතය. දැනගන්න මේක කාලය යන වෙනස් වෙනවා. හැමදාම එකම ආහාරයක හෝ අස්වැන්නක පෝෂණීය අන්තර්ගතය එක හා සමාන වෙන්නේ නැහැ. මේක කාලය සමග වෙනස් වෙන සුළුයි. ඒ නිසා මෙන්න මේක තමයි ආහාරයක පරිණත බව දැන සිටීමේ වැදගත්කම. ඒකෙන් අපිට එකක් තමයි සංවේදී හා පෝෂණීය ගුණාත්මය පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. සංවේදී ගුණාත්මය කියන්නේ අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන ආකාරය. පෝෂණීය නැත්නම් නියුට්‍රිටිව් ක්වොලිටි කියලා කියන්නේ ඒකේ පෝෂණීය අන්තර්ගතය වෙනවා. ඒක හොයාගන්න පුළුවන් පරිණතභාවයේ මත. දෙවෙනි එක ලියාගන්න නැවුම් නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. දැනගන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකට සමහරු කියනවා ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට්ස් කියලා. මෙතන ෆ්‍රෙෂ් බව කියලා කියන්නේ මව් ශාකයෙන් නෙලාගත් විගස. just plucked from the plant කියන අර්ථය නෙවෙයි. දැනගන්න ඒක පරිණතභාවයට ඇවිල්ලා තියෙනවද නැද්ද පරිණතභාවය ඉක්මවා ගිහිල්ලා තියෙනවද කියන එකයි. දැනගන්න කිසියම් අස්වැන්නක් පරිණතභාවයේ ඉක්මවා ගිහිල්ලා මව් ශාකයෙන් නෙලපුවාම ඒක නැවුම් වෙන්නේ. උදාහරණයක් බණ්ඩක්කා. අපිට හරි වෙලාවට කරල් කපා ගන්න බැරි වෙනවා. දිනයක් දෙකක් තුනක් පහුණත් මේක මෝරලා කෙඳි ප්‍රශතිය වැඩි වෙනවා. ඒ වාගේ බණ්ඩක්කා මව් ශාකයෙන් කපපු හැටිවත් අපේ වට ෆ්‍රෙෂ් බණ්ඩක්කා කියන්නේ ඒක වැඩක් නෑ. මෙන්න මේ නිසා දැනගන්න ළමයි නැවුම් නිෂ්පාදන ලබා ගන්න ගියාම අපට මේක වැදගත් වෙනවා පරිණතභාවයේ. යම් ආහාරයක් නිසි පරිණත බව ඉක්මවා ඇතනම් ඒක නැවුම් නිෂ්පාදනයක් නෙවෙයි. අනික තමයි අපිට මේ විදිහට පරිණත බව දැනගෙන ඉන්න වෙනවා වෙළඳපොළ සම්මත සඳහා පහසුකම් ලබා ගන්න. අපි විදේශීය වෙළඳපොළට යනකොට ඒකට ඇතුල් වෙනකොට කියනවා මෙන්න මේ
ප්‍රමාණේ නැත්තම් මේ ලක්ෂණ තියෙන අස්වැන්න තමයි ඕගොල්ලෝ අලෙවි කරන්න ඕන. මොකද දේශීය වෙළඳපොළ වගේ නෙමෙයි විදේශීය වෙළඳපොළ අධිකව අපි කියනවා ඒකට ළමයෝ ගුණාත්මය මත පදනම් වූ කියලා. ඒකට අපි කියනවා විදේශ වෙළඳපොළ අධිකව ගුණාත්මය මත පදනම් වූ කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි quality concern කියලා. ඒගොල්ලෝ හරියට මේ quality එක ගැන කතා කරනවා. එහෙම නැත්නම් ඒක විකුණන්න හෝ මිලදී ගන්න බෑ. ඒ නිසා ෆොරින් මාකට් එක හරියට quality concern වෙනවා. ඒ නිසා නිසි quality එක තියෙනවද කියන එක වැදගත්. සිද්ධිය පැහැදිලිද? ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් ෆොරින් මාකට් එකට එළවලු පළතුරු හෝ ආහාර විකුණනවා නම් ඒගොල්ලන්ගේ මොනවද තියෙන මාකට් ස්ටෑන්ඩඩ්ස් කියන එකයි අපේ මාකට් ස්ටෑන්ඩඩ්ස් ගැනයි කතා කරන්න වෙනවා. එතකොට මේ පරණතභාවය දැන් උදාහරණයක් වශයෙන් ඔය සමහරවල් දඩමත් කරනවා අපේ රටේ උදවිය බඩේරිඟුවාදී වගා කරලා ගොඩක් පරණත වෙන්න ඉස්සෙල්ලා ලපටි අවස්ථාවේම බේබි කෝන් කියලා ඒ මාදිලිය අලෙවි කරනවා. ගොඩක් පරණත වෙන්න කලින්. ඒතර මේ අලෙවි කරන බේබි කෝන් කරලක විශ්කම්භය ප්‍රමාණය ආදී තියෙනවා පිරිවිතරයන් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ වෙලාවේ තමයි ඒක නෙලා ගන්න ඕන. අන්න ඒ වගේ විදේශීය වෙළඳපොළ සඳහා ස්ටෑන්ඩඩ්ස් ගන්නකොට මේ පරණතභාවය ගැන කතා කරන එක දැනගෙන ඉන්න එක සලකන එක වැදගත් වෙනවා. තව එකක් තමයි ළමයෝ ආහාර අපතේ යාම හා නාස්තිය වළක්වා ගන්න පුළුවන්. අපි පරිණත අවස්ථාව දැනගෙන මේක තමයි භෝගයක පරිණත අවස්ථාව. ඒ කියන්නේ කායික විද්‍යාත්මකව ඕකේද? මේක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ඕකේද? යම් නිෂ්පාදනයක් සඳහා ඕකේද? එහෙනම් පරිණතයි. එහෙම හරි වෙලාවේ නෙලා ගන්නවා නම් අපිට ගොඩක් පරිණත වෙලා නෙලාගෙන එහෙම නැත්නම් ලපටි අවස්ථාවේ නෙලාගෙන අපි අස්වැන්න ප්‍රතික්ෂේප වීම හෝ විකුණා ගන්න බැරි වීම නිසා වෙන්න පුළුවන් නාස්තිය වළක්වා ගන්න පුළුවන්. හරි වෙලාවට කරනවා නම්. නිසි පරිණත අවධියේ නෙලයි නම් නොමේරු හෝ අධිකව මේරු වශයෙන් අස්වැන්න රිජෙක්ට් වෙන්නේ ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ළමයි දැනගන්න නිසි පරිණත අවධිය අස්වනු කාට හරි මාකට් එකට දාන්න පුළුවන් නම් එයාගේ ආදායම වැඩි වෙනවා, ලාභය වැඩි වෙනවා. කවුරු හරි ප්‍රසිද්ධ වුණොත් එහෙම එයා මෝරපු එළවලු විකුණන්නේ නිකන් ඕනටදී ලපටි මල් විකුණන්නෙත් නෑ. හරි වෙලාවට විකුණන්නේ කිව්වොත් කවුරුත් එයාගෙන් එළවලු පළතුරු ගන්න කැමතියි. එතකොට මොකද වෙන්නේ? එයාට හොඳ ආදායමක් හම්බ වෙනවා. ලාභය කියන්නේ මොකක්ද? ආදායම හා වියදම අතර පරතරය. ආදායම වැඩි වෙනවත් එක්කම ලාභය වැඩි කරගන්න පුළුවන් එයාට. එහෙනම් කවුරු හරි ලාභය වැඩි කරගන්න ආහාර නැත්නම් නිෂ්පාදකයෙක් වේ නම් එයා නිසි පරිණත අවස්ථාවේ තම නිෂ්පාදන වෙළඳපොළට සැපයීම පිළිබඳව යම් අවබෝධයකින් සිටිය යුතු වෙනවා. හරිද දරුවෝ? කොහොමද අපි භෝගයක අස්වැන්න හරියට පරිණත වෙලාද කියලා හොයා බලන්නේ? මේක තීරණය කරන්න පුළුවන් කරුණු කාරණා හේවත් සාධක 4ක් තියෙනවා. යම් භෝගයක අස්වැන්න නිසි පරිණත අවස්ථාවේ සිටින බව පෙන්눔 කරන සාධක 4ක් තියෙනවා. භෞතික සාධක, රසායනික සාධක, කාලය හා කායික විද්‍යාත්මක සාධක. මෙන්න මේ සාධක 4 සලකා බලලා අස්වැන්නක් යෝග්‍ය පරිණත අවස්ථාවේ ඉන්නවද නැද්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉස්සෙල්ලම බලන්න ළමයි පළවෙනි සාධකය මොකක්ද? භෞතික සාධක, physical factors. මේකෙන් මුලින්ම භෞතික සාධක වලට අපි කියනවා physical factors කියලා. ඉන්ද්‍රියන් භාවිතයෙන් හෝ වෙනත් භෞතික පරීක්ෂාවන් තුළින් හොයන්න පුළුවන්. කොහොමද? ස්කන්ධය. අපි අලිපේර ගත්තොත් ග්‍රෑම් 150 200 නම් හොඳයි කියනවා. ඊළඟට විශිෂ්ට ගුරුත්වය. අඹ වතුරේ පා කරලා බලනවා. උඩ යනවද පා වෙනවද?
ඒ වගේම බෝන්චි වාගේ කරල් වල දිග බලනවා. මේවා භෞතික දේවල් අපිට පුළුවන් අලිපේ අරගෙන හොල්ලලා බලන්න. ඔය වැලවරක වගේ ඒවට පොඩි තට්ටුවක් දාලා බලන්න පුළුවන්. බොහ් බොහ් ගානවද නැද්ද කියලා. මෙන්න භෞතික සාධක. මේ තව තියෙන්නේ. මේවා මෘදුද දැඩිද තද වෙලාද බුරුල්ලාද කටු මෙහෙම මිරිකලා අල්ලන්න පුළුවන්ද බැයිද? පොත්තේ වර්ණය පැපොල් කොහොමද? මේකේ රෝස පාට තියෙනවද නැද්ද? සුවඳ දූරියන් ඉදිලාද? ඇයි ළමයෝ මොනවද මේ දිවුලුත් බලන්නේ එහෙමනේ සුවඳ අහලා බලන්න. හඬ අර වැලවරක වලට තට්ටුවක් දාලා බලනවා. ස්වභාවය අපි බලනවා මිදි හොඳට පරණත වෙලා නම් ওই මිදි ගෙඩිය වටේ ළමයෝ නිකන් ඉටි වාගේ පොඩි ස්තරයක් තියෙනවා. අපි කියනවා කයිටින් ලේයර් එක කියලා. මේක තියෙනවා නම් අපි කියනවා මිදි හොඳට පරණත වෙලා කියලා. මිදි වලට එහෙම කරනවා. ඊළඟට දෙවෙනි එක තමයි අස්වැන්නක පරණත බව කෙරෙහි බලපාන පළවෙනි සාධකයේ භෞතික සාධක, දෙවෙනි එකට අපි කියනවා කායික විද්‍යාත්මක සාධක. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි physiological factors කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ physiological factors කියලා. අස්වැන්නේ තියෙන කායික විද්‍යාත්මක තත්වයන් මතයි ඒකේ පරණත බව තීරණය වෙන්නේ. උදාහරණයක් තමයි අස්වැන්නේ ශ්වසන වේගය. ඒ වගේම කොච්චර එතලීන් නිපදවනවද? එතලීන් කියලා කියන්නේ විශේෂයෙන්ම පළතුරු ඉදීමේදී නිකුත් වන හෝමෝනයක් වෙනවා. එතලීන් කියලා කියන්නේ ළමයි විශේෂයෙන්ම පළතුරු ඉදීමේදී නිකුත් වන හෝමෝනයක් වෙනවා. අනික් අතකට මේ එතලින් වලට පුළුවන් පළතුරු ඉදවන්නත් අනික ඉදෙන පළතුරු වලින් එතලින් නිකුත් වෙනවා. හරිද? ඒවා කායික විද්‍යාත්මක තත්ත්ව. ඊළඟ සාධකයට අපි කියනවා රසායනික සාධක. පළතුරු ඉදීම කෙරෙහි බලපාන සාධක දෙකක් කතා කළා. භෞතික සාධක, කායික විද්‍යාත්මක සාධක. තුන්වෙනි එකට අපි කියනවා රසායනික සාධක කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අපි chemical factors කියලා. chemical factors. ඒ කියන්නේ පළතුරු නැත්තම් අස්වැන්නේ ඕනම අස්වැන්නක පළතුරු විතරක් නෙමෙයි. අපට අපේ අවයව වලින් හඳුනගන්න බැරි ඒවා තියෙනවා. සුවඳද, රසද, හඬද, ස්පර්ශයේද. ඒ වගේ මිනිස් සංවේදී අවයව මගින් හඳුනා ගන්න අපහසු තත්වයන් වන ඒවා තමයි මේ විශේෂ රසායන පරීක්ෂා මගින් හඳුනාගන්නේ. ඒවට තමයි අපි රසායනික සාධක කියන්නේ. උදාහරණ අම්ල ප්‍රමාණය, pH අගය, සීනි ප්‍රමාණය, තෙල් හෙවත් මේද ප්‍රශතය ඌ අපිට ආහාරයේ දිහා බලලා කියන්න බෑ මේකේ pH මෙච්චරයි, ප්‍රෝටීන් මෙච්චරයි, මේද ප්‍රශතය මෙච්චරයි. ඒවා කරන්නේ විද්‍යාගාර පරීක්ෂණ වලින්. අනේකට අපි කියනවා රසායනික සාධක කියලා. ඊළඟට හම්බ වෙනවා පරණත බව කෙරෙහි බලපාන ඊළඟ සාධකය ටයිම් හෙවත් කාලය වෙනවා. දැනගන්න බොහෝ නැත්තම් සමහර භෝග වර්ග පරණත වෙන්නේ වගා කළ දිනේ ඉඳලා නිශ්චිත කාල පරාසයක් පසු වුණාට පස්සේ. මේක ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් මේ කාලේ. එකක් තමයි වගා කළ දිනේ ඉඳලා නියමිත කාලයක් ගත වුණාම. දැන් ඔය ගෝවා වගා කරපු දවස් වල දවස් 62යි 110. හුඟක් අය මේක දින 90 නෙලනවා. ඒක වෙනම කතාවක්. කැරට් වගා කළ දින සිට දින 90යි 100යි. මේකත් හුඟක් අය 90 නෙලනවා. වෙනම කතාවක්. නමුත් පරණත වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒ නිසා අපිට පුළුවන් කාලය දිහා බලලා මේ අස්වැන්න පරණත වුණාද නැද්ද කියලා මතයක් ගන්න. ඒ කළ හැකි ආකාර දෙකක් තියෙනවා. වගා කළ දින සිට නියමිත කාලයක්
පසු වුණා නම් පරණතයි කියලා සලකනවා. දෙවෙනි එක තමයි ළමයෝ පුෂ්ප හට ගැනීමේ සිට කොච්චර කාලයක් තියෙනවද කියලා. වගා කර දවසේ ඉඳලා නෙමෙයි අපි ගන්න මල් පිපුණු දවසේ ඉඳලා. උදාහරණයක් කිව්වොත් අඹ මල් පිපිලා සති 10ක් 13ක් යනකොට පරණත වෙනවා. අපි කතා කළේ භෝගයක පරණත බව කෙරේ බලපාන සාධක. අපිට හම්බ වුණා විවිධ සාධක වර්ග. ඔබට මතක ඇති. අපිට හම්බ වුණා කායික විද්‍යාත්මක සාධක. ඊට කලින් හම්බ වුණා භෞතික සාධක. ඊළඟට කායික විද්‍යාත්මක සාධක. ඊළඟට රසායනික සාධක. අවසාන වශයෙන් හම්බ වුණා කාලය. කාලය යටතේ ප්‍රධාන ආකාර දෙකක් තිබුණා. එකක් තමයි වගා කළ දිනේ සිට නියමිත කාලයක් පසු වුණාම පරණත වෙනවා කියන මතයයි. දෙවෙනි එක තමයි පුෂ්පීකරණයේ ඉඳලා මෙච්චර කාලයක් පසු වුණාම පළහටගෙන පරණත වෙනවා කියන මතයයි. අපට හම්බ වෙනවා මේ යටතේ එක්තරා සංකල්පයක්, එක්තරා අගයක් නැත්නම් එක්තරා පාඨාංකයක් කියන්න පුළුවන් භෝගවල පරිණත දර්ශක. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා maturity index of a crop. භෝගයක පරිණත දර්ශකය. යම් භෝගයක හෝ යම් භෝගයක් හෝ භෝගයක භෝග ගොඩක් වෙන්න පුළුවන්, එකක් වෙන්න පුළුවන්. අස්වැන්න નિયમિત පරිණත බවට පත් වෙලා කියලා දක්වන මිනුමක් හෝ මිනුම්. මනින දෙයක්. එකක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්. යම් භෝගයක හෝ භෝගවල අස්වැන්න નિયમિત පරිණත බවට පත් වෙලාද කියලා පෙන්වුම් කරන විවිධ මිනුම් දඬු වලට අපි කියනවා පරිණත දර්ශක කියලා. එතකොට මේ පරිණත දර්ශක අපට විවිධ ආකාර වලින් දකින්න පුළුවන්. එකක් තමයි දෘෂ්ටිය මගින්. දෘෂ්ටිය මගින් කියන්නේ අස්වැන්න නැත්තම් භෝගයේ හෝ හි අස්වැන්න පියවියසින් බලපුවාම අපට පේනවා මේවා පරිණත වෙලා මේවා නැයි කියලා. උදාහරණයක් කෙසෙල් වල හරස්කඩ ත්‍රිකෝණාකාර හැඩය වෙනුවට වඩා වටකුරු හා පිරුණු හැඩයක් ගැනීම. ඒ කියන්නේ මෙහෙම එකක් ළමයෝ ඔය කෙසෙල් ගෙඩියක ලපටි අවස්ථාවේ බැලුවොත් තියෙන්නේ මේ වගේ නිකන් ත්‍රිකෝණාකාර පෙනුමක් කොහොම. කුඩා අවස්ථාවේ ඔන්න ඔය වගේ නිකන් කොහොම තියෙන්නේ. දැන් මේක පරිණත වෙනවත් එක්කම මේ හරස් කඩේ තියෙන මේ ත්‍රිකෝණාකාර පෙනුම ඉවත් වෙලා වඩා වටකුරු ස්වරූපයක් ලැබෙනවා ඒකට. ඔය විදිහට. මැදින් කපලා බැලුවොත් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි කෙසෙල් ගෙඩියක් පරිණත වීමේදී හරස් කඩේ තිබිච්ච ත්‍රිකෝණාකාර ස්වරූපය වෙනුවට වඩා වටකුරු ස්වරූපයක් ලැබෙනවා. අනික තමයි කෙසෙල් ගෙඩි වල වර්ණය ලපටි අවස්ථාවේ තද කොළ පාටයි. පරිණත අවස්ථාවේ මොකද වෙන්නේ? ලා කොළ පාටයි. තව ඉදිරිය නන්නේ. මේ අවස්ථාව අස්වැන්න නිලන්න යෝග්‍යයි. අනික තමයි අඹ ගෙඩි වල සිද්ධ වෙනවා මෙන්න මෙහෙම ක්‍රියාවක් උරහිස් එසවීම කියලා කියනවා. අඹ ගෙඩිය මෙහෙම තියෙනවා නම් ළමයි මුල් අවස්ථාවවලදී මේක පරිණත වෙනවත් එක්කම මෙන්න මෙහෙම දෙයක් පොඩ්ඩක් වෙනවා. ඒක මේ මහා පරිමාණව දකින්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින්. ඔන්න ඔයගේ පොඩ්ඩක් මෙතනින් එස වෙනවා. ඒක අඹ ගෙඩියේ පරිණත වීමත් සමග හමු වන ලක්ෂණයක්. මේකට අපි කියනවා ෂෝල්ඩරින් අප් හෙවත් මේකට අපි කියනවා ෂෝල්ඩරින් අප් හෙවත් උරහිස් එසවීම කියලා. නිකන් අර අඹ ගෙඩිය දෙපැත්තේ කොහොම ඉස්සෙනවා. ඒකයි මේ කිව්වේ. එහෙම නැත්නම් අපිට පුළුවන් කැලෙන්ඩර් දින ගණන මගින් කියන්නේ කොච්චර කාලයක් ගියාම මෙයා ඉදිනවද අපි මේ කතා කරන්නේ කොහොමද මේක හොයාගන්නේ
අස්වැන්න නිලන්න යෝග්‍ය අවස්ථාව හොයාගන්න විදිහයි මේ කතා කර කර ඉන්නේ. පේනවද ළමයි? ඔබට කිව්වා පර්ණත දර්ශකය කියන්නේ මේක තමයි. මේක ආකාර කීපයකින් හොයාගන්න පුළුවන් කිව්වා. අපි ඉදිරිපත් කළා පර්ණත දර්ශකය සොයාගත හැකි ක්‍රම. එකක් තමයි පේන දේවල් හෙවත් දෘෂ්ටිය මගින්. අස්වැන්න පියවියෙන් පරීක්ෂා කරලා අපිට කියත හැකි මේ වෙලාවේ පර්ණතයි තාම නෑ නැත්තම් කියලා. ඔය කෙසෙල් වලට අඹ වලට අපි මේක යොදාගත්තා. දෘෂ්ටිය මගින් පර්ණතභාවය තීරණය කිරීම. දෙවෙනි ක්‍රමේ තමයි කැලෙන්ඩරය දින ගණන මගින්. අපි ගත්තොත් කැලෙන්ඩරයක් ඒකේ දවස් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් කියනවා ඇඹුල් කෙසෙල් කැනක පළමු ඇවරිය හැදිලා හටගත්ත දා ඉඳලා සති 13ක් ගියාම මේ කපන්න පුළුවන් කියලා. සති 13ක් ගියාම තමයි ඇඹුල් කෙසෙල්කම් කපන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිලම නෙමෙයි. එතකොට පරිණත වෙලා තියෙනවා අස්වැන්න නෙලීමට යෝග්‍ය මට්ටමට. ඒ වගේම අපට පුළුවන් විවිධ මාන හේවත් මිනුම් ලබා ගන්න. ඒ අර්ථය ලබා ගන්න පුළුවන් එක මානයක් තමයි අස්වැන්නේ දැඩි බව හේවත් දෘಢතාව. මේක මැනීමට අපි යොදා ගන්නවා ෆර්ම්නස් මීටර් හේවත් පෙනිට්‍රෝමීටර් නම් උපකරණය. එක මිනුමක් ලබා ගන්නවා. ඒ මිනුම් ලබා ගන්නේ මාන මගින්. එහෙම නැත්නම් අපි මේ මාන මගින් අඩිත දක්වන්න පුළුවන්. මෙහිදී අස්වැන්නෙන් විවිධ මිනුම් ලබා ගන්නවා. මෙහිදී අස්වැන්නෙන් විවිධ මිනුම් ලබා ගන්නවා. උදාහරණයක් තමයි දැඩි බව හෙවත් හાર્ඩ්නස් එක. ඒක මනින්ද යොදා ගන්නවා ෆර්ම්නස් මීටර් හෙවත් පෙනිට්‍රෝමීටර් කියන උපකරණය. මේ තියෙන්නේ ඒ වගේ පෙනිට්‍රෝමීටරයක නැත්නම් දෘಢතා මානයක රූපයක්. මේකේ තියෙනවා ඩයලේ කියලා කොටසක්. මේ තියෙන්නේ ඩයලේ කියන කොටස තමයි. මේකට දණ්ඩක් හයි කරලා තියෙනවා. දැන් මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි. අපි මේ දැක්ක උපකරණය මේ අසුරලා තියෙන ආකාරයයි මේ රූපයෙන් දක්වන්නේ. මේකේ තියෙන මෙන්න මේ කොටස නැත්තම් මේ ඩයල් කියන කොටස අරගෙන ඒක අපිට සවි කරන්න පුළුවන් මේ වගේ දණ්ඩකට. අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ තත්වයක්. එතකොට ළමයි අපි කරන්නේ ළමයි මේක තමයි උපකරණය. මේ තියෙන්නේ පළතුර නම් උදාහරණයක් ඇපල් කියලා හිතන්නකෝ. අපි මේකේ කිසියම් ස්ථානයක පොඩි පොතු කැබැල්ලක් ඉවත් කරලා ඒක නිරාවරණය කරනවා. මේ වගේ තැනක් වෙන්න පුළුවන්. මෙතන නිකන් පොතු රවුමක් කපලා දානවා. ඊළඟට කරන්නේ මේ උපකරණය ගෙනල්ලා මේකට කාබත් දාන්න උත්සාහ කරනවා. දැන් උපකරණයේ උල මගින් මේකට අනිනකොට ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් මේ පළතුරු ගෙඩිය මගින් යොදනවා. හැබැයි කිසියම් අවස්ථාවක මේ උපකරණය මගින් ලබා දෙන බලය වැඩි වෙච්ච හැටි මේක පෙනිට්‍රේට් වෙනවා. හෙවත් ඇතුළට ගමන් කරනවා අස්වනු ගෙඩිය ඇතුළට. අන්න ඒ අවස්ථාවේ ලැබෙන දැඩි බව මේක මගින් පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන්නේ මේක කොච්චර ප්‍රතිරෝධයක් එල්ල කළාද කියන එකයි. එතකොට ඒක අපිට මැනගන්න පුළුවන්. එතකොට මේක පළතුරු ගෙඩියේ පරණත අවස්ථාව මත තීරණය වෙන දෙයක්. එතකොට පළතුරු ගෙඩිය ඇතුළට මේක ගියාම මෙතන තියෙනවා පොඩි තහඩුවක් නැත්නම් අපි කියනවා ප්ලේට් එකක් කියලා. මේ ප්ලේට් එකේ
වදින තුරුම පළතුරු ගෙඩිය යවන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ අපි පාඨාංකය ලබා ගන්නවා. ඒ මගින් අපට කියත හැකි මේ පළතුර කොච්චර මෝරලද නැද්ද කියලා. කොච්චර පරණතද නැද්ද කියන එක ගැන. මේ තියෙන්නේ පෙනිට්‍රෝමීටරේ භාවිතා කරන ආකාරයයි. ගසින් අහඹු ලෙස පළතුරු ගෙඩියක් නෙලාගෙන පොත්ත සහිතව එහි වූ කවාකාර කොටසක් කපලා අයින් කරනවා මෙහෙම. පළතුරේ එම ස්ථානට උපකරණයේ ප්ලාංජය දබා තෙරපුමක් යෙදීමෙන් එම ප්ලාංජය පළතුරේ මාංශය පසා කරගෙන යන අවස්ථාවල පසා කරගෙන පළතුරු උපකරණයේ ප්ලේට් එක හා ගැටෙන්න සලස්වනවා. මෙන්න මේ අවස්ථාවේ ඩොග් ගාලා කියලා වැදෙන හැටි ඩයල් එක මගින් නැත්නම් මේ කටු මගින් දක්වන්නේ පළතුරේ දැඩි බව. ඒක මැනගන්න. මෙන්න මේක තමයි පෙනිට්‍රෝමීටරේ සරලව භාවිතා කරන ආකාරය. හොඳයි ඊළඟ එක තමයි ආහාරයේ තියෙන පැණි රස ප්‍රමාණය මනින එක. මේ සඳහා යොදා ගන්න උපකරණට අපි කියනවා බ්‍රික්ස් මීටරය හෙවත් රිෆ්‍රැක්ටෝමීටර් කියලා. මෙන්න මේ වගේ උපකරණයක් අපිට හම්බ වෙනවා රිෆ්‍රැක්ටෝමීටර් හෙවත් බ්‍රික්ස් මීටරයේ වශයෙන්. මේ පියන සාමාන්‍ය අවස්ථාවේ වහලා තියෙනවා. අපි මේක පාවිච්චි කරන වෙලාවට මේ උපකරණය අපි අංක ශෝධනය කරගන්නවා. ඒකට ජලය භාවිතා කරනවා. ජලයේ බිඳුවක් දාලා මේකේ පාඨමාලා මේ පාඨාංක අපි සීරුමාරු පාඨමාලා නෙවෙයි පාඨාංක සීරුමාරු කරගන්නවා. ඊළඟට අපි નિયમિત ආකාරයට සීනි ප්‍රමාණය නැත්නම් පැණි රස ප්‍රමාණය මනින්න අවශ්‍ය පළතුරු තෝරගෙන ඒවායින් හදා ගන්නවා નિયમિત ආකාරයට පළතුරු යුෂ. හදලා මොකද කරන්නේ? ඒකෙන් බිඳුවක් මේ ප්‍රිස්මේ මත තියලා මේ කවර් එකෙන් වහනවා. අපිට ටික වෙලාවක් ගියාම මේ කවර් එකේ තියෙන ඩයල් එක මේක ඇහැත් තියලා බලපුවහම පේනවා. මේකේ දක්වලා තියෙනවා පසේ pH එකේ කොච්චරද කියලා. මේ මගින් ඔබට මේ ඔබගේ ඇහැත් තියලා බලපුවහම මේක පේනවා pH මෙච්චරයි. එහෙම නැත්නම් මේකේ සීනි ප්‍රමාණය මෙච්චරයි කියලා අදහසක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා එහෙමනම් රිෆ්‍රැක්ටෝමීටර එක නැත්නම් බ්‍රික්ස් මීටරය කියලා කියනවා. හරිද ළමයි? මේ වචන දෙකම භාවිතා කරනවා. මේක බයෝ සිස්ටම් ළමයින්ට හම් වෙන ප්‍රැක්ටිකල් එක. ඒගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. ටිෂු කොළ අරගෙන මේ ප්‍රිස්මේ පිහදාලා එහෙම තමයි මේක සුද්ධ කරලා තමයි ගන්න ඕන. හරි. මේ උපකරණයේ ක්‍රියා කරන්නේ ආලෝක වර්තන මූල ධර්මය අනුව. ඒ කියන්නේ ආලෝකය එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝකයේ ප්‍රවේග වෙනසක් නිසා ඒකේ දිශාව වෙනස් වෙනවා. මේකට අපි කියනවා වර්තනය කියලා. භාවිතය කරන්න ඉස්සෙල්ලා උපකරණය අපි අංක ශෝධනය කරගන්නවා, කැලිබරේට් කරගන්නවා. අස්වනු නෙලීමට යෝජිත පළතුරු වගාවෙන් අහඹු ලෙස පළතුරු ගෙඩියක් නෙලාගෙන එම පළතුරු ගෙඩියෙන් නිර්දේශිත පරිදි යුෂ ද්‍රාවණයක් හදාගෙන එක බිඳුවක් උපකරණයේ සාම්පල් ස්ටේජ් එක කියන ඒකට දාලා අනික් කෙළවරේ නැහැ දාලා තිබල්නවා. මේදී එකේ එල්ලේම සීන් ප්‍රතිශතය කියව ගන්න පුළුවන්. ඊළඟට වර්ණය මැනීම. පළතුරු වල වර්ණය දිහා බලලා මේක නිලන්න හොඳයි නෑ කියලා මතපල කරන්න පුළුවන්. මේ සඳහා යොදාගන්නේ අපි ෆෑන් කලර් මීටර් කියන උපකරණය. මේකේ විවිධ වර්ණයන්ගෙන් යුක්ත පත්‍රිකා තියෙනවා. අපි ඒ පත්‍රිකා එක එකක් එක ගලපලා નિયમિત පත්‍රිකාව මෙන්න මේකයි මේ වර්ණය මේකයි කියලා අපිට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒකට යොදා ගන්න උපකරණයට අපි කියනවා ෆෑන් කලරිමීටර් කියලා. මේ තියෙන්නේ බඳු ඩිජිටල් ෆෑන් කලරිමීටර් එකක් තමයි. විශිෂ්ට ගුරුත්වය
මගේ. මෙතෙන්දී අපි කරන්නේ බොහෝ විට පළතුරු අරගෙන ජලයේ ගිලවලා බලනවා කවුද ගිලෙන්නේ කවුද පාවෙන්නේ කියලා. ඊළඟට ප්‍රමාණය හෝ ස්කන්ධය මැනීම. මෙතෙන්දී අපි තරාදි නැත්තම් කෝදු ආදී භාවිතා කරලා පළතුරු වල අස්වැන්න නැත්තම් බලනවා. ඒ වගේම වර්නියර් කැලිපර් උපකරණේ භාවිතා කරලා පළතුරු වල ප්‍රමාණය බලන්නත් පුළුවන්. නමුත් ඕවා දේශීය වෙළඳපොළේදී එච්චර භාවිතා වෙන්නේ නැහැ. වර්නියර් කැලිපර් උපකරණය යොදාගෙන මේක එක්තරා උපකරණයක්. වර්නියර් කැලිපර් උපකරණය යොදාගෙන පළතුරු වල ප්‍රමාණය බලන්න පුළුවන්. නමුත් මේක දේශීය තත්ත්වයටදී එච්චරම යොදා ගන්න එකක් නෙමෙයි. හරිද ළමයි? හුඟක් වෙලාවට කරන්නේ ඔය තරහාදී රූලර්ස් අරගෙන මේ පළතුරු වල දිග බලනවා, විස්කම්බේ බලනවා, ස්කන්ධය බලනවා. එහෙම නැත්නම් වර්නියර් කැලිපර් එක අරගෙන පළතුරු තියලා ඉතින් ඒකේ විස්කම්බේ මෙච්චරයි ආදී වශයෙන් වඩා නිවැරදිව මතපල කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ළමයෝ අපි පළතුරු අස්වැන්නේ පරිණතභාවය පිළිබඳව අදහසක් ලබා ගන්න. හොඳයි දරුවනේ. එහෙනම් අපි මේ කතා කර කර හිටියේ අපේ පසුවස්තුණු තාක්ෂණය යටතේ හමු වන ප්‍රථම පාඩම මොකක්ද? මේ අස්වැන්නේ නැත්තම් භෝග අස්වැන්නේ පරිණතභාවය. ඒතර භෝග අස්වැන්නේ පරිණතභාවය මැන දක්වන ආකාරය ගැනත් මැචුරිටි ඉන්ඩෙක්ස් එකේවත් පරිණත දර්ශකයේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එහෙනම් එතකින් මේ කිසි පාඩම අපි නිමා කරනවා. මේ බඳුම අලුත් පාඩමක් සමග ඔබ හමු වෙන්නයි බලාපොරොත්තුව. එහෙනම් දරුවනේ ආයුබෝවන්.